පිංගතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් අපි මේ ජීවත් වෙන මේ පරිසරය, අපි මේ ඉන්නේ මහා බඩ කල්පේ 4 වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච තැනක අපි මේ ඉන්න පරිසරය, මේ ඉන්න කාල වකවානුව ධර්මය තුළින් අපි විමසලා ගත්තාම මනුස්ස ලෝකේ තියෙන අමාරුම කාල පරිච්ඡේදයක් අපි මේ ගෙවාගෙන යන්නේ. පිංගතුනි, අංගුත්තර නිකායේ සඳහන් වෙනවා මහා සාල කියලා සූත්‍රයක්. අංගුත්තර නිකායේ තික නිපාතේ මේ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා මිනිස්සුන්ගේ ආයුෂ පිරිහිලා අවුරුදු 100න් 15ට පිරිහෙනකොට අධර්ම රාගය, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. පිංගතුනි, දීර්ඝ ආයුෂක ඉඳන් මිනිස්සුන්ගේ ආයුෂ ටික පිරිහෙන්නෙම අකුසල් බලවත් වීම තුලමයි. මිනිස්සු අකුසල් කරනකොට ඒ අකුසල් සමාජය තුළ සාමාන්‍ය දේවල් හැටියට පැතිරෙනකොට සමාජ මිනිස්සු අකුසලයටම නැඹුරු වෙච්ච ජීවිත ගත කරද්දී ඒ අයගේ ආයුෂ ටික පිරිහෙනවා. ශරීර ශක්තිය පිරිහෙනවා. දීඝනිකායේ චක්‍රවර්ති සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා අසංඛ්‍යයේ ඉඳන් මේ මිනිස්සුන්ගේ ආයුෂ අඩුවෙවි යන්න හේතු වෙච්ච කාරණා අකුසල් නිසා පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ පිරිහිලා ටික මේ ආයුෂ අඩු වෙන එකයි හොයන්න බැරි. එහෙම ආයුෂ පිරිහිලා බොහෝ කාලයක් යනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 10ට පිරිහෙන කාලයක් එනවා. දැන් අපි ඉන්නේ අවුරුදු 10 ගණන් ආයුෂ තියෙන යුගයක නෙමෙයි. අපි ජීවත් වෙන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච යුගයක. ඊළඟට පිංගතුනි, ඒ මහා සාල සූත්‍රයේ සඳහන් වෙනවා ප්‍රධාන කාරණා 3ක් මිනිස්යන්ට විපත් ගෙන දෙන. ඒ තමයි මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවියන් මිනිස්සු ගැන කලකිරෙනවා. මිනිස්සු අකුසලෙන් සත්තු වගේ විකෘති වෙන කාලේනවා. රාගය අධර්ම රාගයක්. ඒක සමාජ සම්මත ඉක්මවා ගිය දෙයක්. මේ මගේ දරුවා නේද, මේ මගේ අම්මා තාත්තා නේද, මගේ ගුරුවරයා නේද, මගේ වැඩිහිටියෙක් නේද, ඒ සමාජ සම්මත නැතුව අනාගතයේ මිනිස්සු සත්තු වගේ විකෘති, රාගයෙන් විකෘති වෙලා යනවා. ඊළඟට විෂම ලෝභය, ඒ ලෝභකම කියන එක ඉහවහගිය එකක්, විෂම වෙලා යනවා. ඒ විෂම ලෝභය තුල පොඩි දෙයට සමහර වෙලාවට මහා දරුණු අපරාධවලට මිනිස්සු පෙළඹෙනවා. අනුන්ගේ වස්තුව තමන් සන්තක කරගන්න. විශාල පිරිසකට හානියක්, විපතක් වෙන දේවල් තමන් හම්බ කරගන්න සමාජය තුළ විශාල විනාශ කරන. අපිට පේනවා අද වෙනකොට මේ විනාශවලට සමාජය ලක් වෙනවා. සමහර වෙලාවට ලෝකේ බලවත් කියන රටවල් යුද්ධ ඇති කරලා, යුද්ධ වපුරලා ආයුධ ටික විකුණ ගන්නවා. ලෝකෙ ලෙඩ රෝග පතුරවා හැරලා සමාජ මිනිස්සු අතරට වසංගත රෝග, ලෙඩ රෝග, නොයෙක් දේවල් පතුරවලා බෙහෙත් ටික විකුණ ගන්නවා. ඒ අතර සමහර රටවල් අතර අරුබුද හදනවා. හදලා ඒවට මැදිහත් වෙලා ඒවැ තියෙන වස්තු කොල්ල කනවා. ඒ විතරක් නෙමෙයි, සමහර කෘමි උවදුරු, වසංගත එවැනි වගා විනාශ වෙන දේවල් පතුරලා ඒ අතර කෘමිනාශක ටික විකුණ ගන්න. මේ වගේ සමාජයේ විෂම ලෝභයත් එක්ක විශාල විපත්ති කර මනුස්සත්වයේ ඉක්මවාගේ කාලයක් එනවා. ඒ වගේම මිත්‍යා ධර්මයේ බලවත් වෙනවා. මිත්‍යා දෘෂ්ටිය වගේම මිනිස්සු අසත් ධර්මයේ යෙදිලා සත්තු වගේ. බුදුරජාණන් වහන්සේ මෙතන මිත්‍යා ධර්මයේ පෙන්වන්නේ, විස්තර කරන තැන කාන්තාවන්ට ඇදිලා යනවා රාගේ. පිරිමි එක්ක රාගයෙන් ඇදිලා, මේක විකෘතියක්. මේක ප්‍රකෘතිය නෙමෙයි, මේක විකෘතිය. මෙන්න මේ විකෘතිය සමාජයේ අනාගතේ එන්න බලවත් වෙනවා. මෙහෙම මිනිස්සු විකෘති රාගයෙන්, විකෘති ද්වේෂයෙන්, මෝහෙන් යුක්ත වෙනකොට මනුස්ස ලෝකෙට දෙවියන්ගේ පිහිට රැකවරණ අහිමි වෙනවා. දෙවියන් මිනිස්යන් ගැන කලකිරිලා මිනිස්යන්ගෙන් දෙවියන් ඈත් වෙනවා. ඔබ අද හොඳට බලන්න. ඔබ බුද්ධ දේශනාවල අහලා ඇති බොහෝ දෙවිවරු මිනිස්සුන්ට උදව් උපකාර කරපු සිදුවීම්. ජාතක පොත් වහන්සේ ගත්තත්, ත්‍රිපිටකයේ තියෙන දේශනා ගත්තත්, සංයුත්ත නිකායේ දේවතා සංයුක්තයේ, දේවපුත්ත සංයුක්තයේ මේ දේශනා ගත්තත් දෙවිවරු
බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න විතරක් නෙමේ මහරහතන් වහන්සේලා ඉදිරියේ පෙනී හිටපු සිදුවීම්. ඊළඟට බාහිය දාරුචීරිය වැරදි දෘෂ්ටියක් ගත්ත වෙලාවේ පෙර සංසාරික කල්යාණ මිත්‍රයෙක් බ්‍රහ්ම දේවතාවෙක් පෙනී හිටිය. ඒ දේවතාව පෙනී ඉඳලා මඟ පෙන්නවා. බාහිය ඔබ බුදු කෙනෙක් නෙමේ ඔබ රහතෙක් නෙමෙයි. අන්න ලෝතුරා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සැවැත්නුවර ඔබ උන්වහන්සේ හොයාගෙන යන්න කල්යාණ මිත්‍ර දෙවිවරු පිහිට වුණා. ඒ විතරක් නෙමේ කෝකාලික භික්ෂුව සැරියුත් මුගලන් දෙනමට වෛර බැඳලා ද්වේෂයෙන් වෛරයෙන් තමන් අපායට යන්න අකුසල් බලවත් වෙච්ච වෙලාවෙත් දේවතාවෙක් පෙනී ඉන්නවා කෝකාලිකට කරුණු කියලා සැරියුත් මුගලන් දෙනමගෙන් සමාව ගන්න කිය. එතකොට අපිට පේනවා මේ වගේ බොහෝ දේශන දිහා ගත්තහම දෙවිවරු මිනිස්සුන්ට උදව්පකාර කරපු සිදුවීම් දෙවියන් පෙනී හිඳපු සිදුවීම් ගුණධර්ම රකින්න බොහෝ පිරිසකට දෙවියන් පේන්න පෙනී හිටපු දිවිය ස්වරූපයෙන් පෙනී හිටපු සිදුවීම් දේශනාවල තියෙන. හැබැයි අද අපිට අහන්නවත් නෑ. මිනිස්සුන්ගේ ආවිෂ පිරිහිලා අවුරුදු 100න් පහලට පිරිහෙනකොට දෙවියන්ගේ රැකවරණ මනුස්සයන්ට අහිමි වෙලා අවසානයි. අද මිනිස්සුන්ට දෙවියන්ගේ රැකවරණ ලැබෙන්නේ නෑ. පිංහතුනි ඒ රැකවරණ නොලැබීමත් එක්ක විශාල විපත්වලට මිනිස්සු ගොදුරු වෙනවා. මහා සාල සූත්‍රය පෙන්වනවා එවැනි මහ විශාල විපත් කීපයක්. එකක් තමයි මේ ස්වභාව ධර්මයට බලපෑම් කරන දේවතාවරු මනුස්සයන් ගැන කලකිරිලා ස්වභාව ධර්මයට මනුස්සයන්ගේ යහපතට උදව්පකාර නොකර දෙවියන් අහක බලන. ඔබ අහල ඇති වැස්ස වලාහක දෙවිවරු. ඒ දෙවියන්ට ස්වභාවිකව ඇතිවන වැස්සට ඉරදියෙන් බලපෑම් කරන්න පුළුවන්. දැන් ඔබට හිතේ එහෙනම් වහින්නේ දෙවියන් නිසාදකල් දෙවියන් නිසා වහිනවන්නෙමේ. ඔබ ඉගෙන ගත්ත දෙයක් ඇති වැසි චක්‍රය කියලා ඔබ පාසැල් යනකොට ඉස්කෝල යන කාලි ඉගෙන ගන්න කාලි ඉගෙන ගත්ත දෙයක් ඇති. එතකොට ඒ වගේ මේ වැස්සය ස්වභාවික ඇතිවෙන වැස්ස. හැබැයි වැස්ස වලාහක දෙවියන්ට තමන්ගේ ඉරදි බලයෙන් ස්වභාවික වැස්ස පාලනය කරන්න බලපෑම් කරන්න පුළුවන්කම තියෙන. මනුස්සයන්ගේ යහපතට ඒ වැස්ස පාලනය කරනවා. ඒ විතරක් නෙමේ වැහැල විශාල විනාසයක් වෙනවන. වැස්ස වලාහක දෙවිවරු ඒ වැස්ස පාලනය කළ මිනිස්සුන්ග බේරගන්න. නමුත් දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට ස්වභාවික ඇතිවන විපත්වලින් මොනතරං විනාස වනත් දෙවියන්න මේ මිනිස්සුන්ට උදව් කරන්න. අධර්මිෂ්ට දුස්සීල පෞකාර මිනිස්සුන්ට උදව් කරන්න නෑ කියන අදහස ඒක දෙවියන්ට විතරක්න මේ සමාජි ගුණධර්ම පුරණ ඕනම කෙනෙකුට ඇතිවෙන. ඔබ බලන්න සමහර වෙලාවට මිනිස්සු දුස්සීලකං අධර්මිෂ්ටකං කරනකොට කෙනෙකුට කලකිරෙන මෙහෙම පෞකාරයන්ට ඇයි අපි උදව් කරන්න කිය. ගුණ යහපත් කෙනෙක් හොයලා උදව්වක් කරනවා මිසක් අධර්මිෂ්ට මිනිස්සුන්ට කවුරුත් උදව් කරන්න පෙළඹෙන්නේ. ඒ නිසා දෙවියන්ගේ රැකවරණ මිනිස්සුන්ට අහිමිවීම තුළ විශාල ස්වභාවික විපත් ඇතිවෙනවා කියලා බුදු හාන්දුරු පෙන්නවා. ඊළඟ දේ තමයි දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනෝ කියලා මේ දේශනාව සඳහන් වෙනවා. වෛශ්‍රවණ දෙවියන් තම යක්කු පාලනය කරන නායක සෙම්පති දේවතාව. දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුම් මුදාහරින. හැබැයි වෛශ්‍රවණ දෙවියන්වත් මනුස්්‍යයන්ගේ යහපතට උදව් කරන්නේ. ඔබ ආටානාටී සූත්‍රය අහල ඇති ආටානාටී සූත්‍රයේ දේශනා කරන්න සතරවරන් දෙවියන් අතර මුල්ලුනේ වෛශ්‍රවණ දෙවියන්. ඒ වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනීඉඳලා කියා හිටියේ ස්වාමිනී භාග්‍යතුන් වහන්ස බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ආරක්ෂාව පිණිස ගුත්තියා රැකවරණය පිණිස පහසු විහාරාය පහසු විහරණය පිණිස ආරක්කා ඒ අයගේ ආරක්ෂාව පිණිස අපි ඉදිරි පත්වෙන. ස්වාමිනී භාග්‍යතුන් වහස බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට මේ අමනුස්සේගෙන් යක්ෂයගෙන් කරදරයක් හිරිහැරයක් ඇති වුණොත් අපි ඒ අයි වෙනුවෙන් ඉදිරි පත්වෙනවා කියල තමයි ඒ ආටානාටිය දහම් පරියාය තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට අමනුස්්‍යයන්ගෙන් වෙන වුවදුරුවලින් ආරක්ෂාවෙන ක්‍රමේ. හැබැයි මතකතියාගන්න ඒ දේශනාව පැහැදිලියෝ පෙන්න්නනවත් දෙවියන් උදව් කරන්න කාටද භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසික. උපාසක උපාසිකාවෙන සුදුරෙද්දක් ඇඳ විදිහට නෙමේ සුදුරෙදි පොරෝගන්න පුළුවන් ඕඩම කෙනෙකුට සිල්රෙද්දක් ඇඳගෙන හිටිය කියල උපාසක උපාසිකාවෙන්නේ බුද්ධ දේශනාව සඳහන් වෙනවා.
යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති ධම්මං සරණං ගතෝ හෝති සංඝං සරණං ගතෝ හෝති එපමණකින්ම උපාසකෝ හෝති. බුදුරජාණන් වහන්සේ පෙන්නන යමෙක් බුදුන් සරණ යනවද ධර්මයේ සරණ යනවද සංඝයා සරණ හැබැයි ඒක ලේසි නෑ. ඔබ බුද්ධං සරණං ගච්ඡාමි කියලා ඇති පුංචි කාලේ ඉඳන් හරියට තිසරණේ පිහිටන්න නම් ලෞකික සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාසෙවත් තියෙන්න ඕනේ. ඒ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්තව තමයි සංසාර බය කර්මඵල විශ්වාසය මෙලොව පරලොව ගැන පිළිගැනීම මේ සියල්ල එක්ක තමයි සංසාරයෙන් මිදෙන මාර්ගයේ තමන්ගේ ශාස්ත්‍රවරයා හැටියට මේ මාර්ගයේ පෙන්නපු ගුරුවරයා හැටියට මම බුදුරජාණන් වහන්සේවම පිළිගන්නවා කියන තැන ඉඳන් එයා බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර. එයා බුදුරජාණන් වහන්සේ අර වෙන දෙයක් සරණ යන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වර. එයා ධර්මයේ අර වෙන සරණක් යන්නේ නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වර. එයා ශ්‍රාවක සංඝයා ඇර වෙන මිත්‍යාවල් පස්සේ දුවන්නේ නැහැ. එපමණකින් උපාසකේ ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා කොපමණකින්ද සීලවන්ත උපාසකෙක් වෙන්න. උපාසකයෝ ඉන්න පුළුවන් දුස්සීල. උපාසක ස්වරූපයෙන් හිටියට ගුණධර්මයක් රකින්න නැත්නම් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒ අය උපාසක චණ්ඩාල. එතකොට සීලවන්ත උපාසකෙක් වෙන්න නම් තෙරුවන් සරණ ගිහිය ඒ විතරක් නෙමෙයි යා ප්‍රාණඝාතයෙන් වළකිනවා. හොරකමෙන් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරුවෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා. මෙන්න මේ විදිහට තෙරුවන් සරණ ගිය සිල්වත් කෙනා තමයි සැබෑම බුද්ධ ශාසනය තුල බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයා උපාසක උපාසිකා ගිහි ශ්‍රාවකයෝ වෙන්නේ. එහෙමනම් ඔබ බුදුහාමුදුරන්ගේ බුදුන් සරණ ගිය බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ නම් ඔබ තෙරුවන් සරණ ගිය පන්සිල්වත් රකින්න කෙනෙක් වෙන්න ඕන. අන්න එයාට තමයි බුද්ධ ශාසනයේ රැකවරණය ලැබෙන්නේ. දෙවියන්ගේ හරි පිහිට ආරක්ෂාව ලැබෙන්නේ. එතකොට වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ විස්තර කරන්න ස්වාමීනි ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙච්ච භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා උදව් කරනවා කියලා තමයි ආඨානාටි දේශනා විස්තර වෙන්නේ. හැබැයි මිනිස්සු අකුසල් කරනකොට අධර්මිෂ්ඨ වෙනකොට අර අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ බලවත් වෙනකොට දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. සතරවරන් දෙවියන්වත් මනුස්සයන්ට පිහිට වෙන්නේ නැහැ. එහෙම දෙවියන්ගේ රැකවරණ අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිසුන් අතරට යකුන් මුදා හරිනවා කියලා මේ දේශනාවේ සඳහන් වෙනවා. ඒ දරුණු අමනුෂ්‍යෝ ගම් නගර නියංගම් ජනපදවල අරක් ගන්නවා. ඒ අමනුෂ්‍යයන්ගේ උවදුරෙන් 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු අනාගතේ මිය යනවා. හැබැයි අපිට හොයන්න බෑ මේ විපත අදත් සිද්ධ වෙනවා. ඒ නිසා පිංගතුනි ස්වභාවික විපත්වලින් මැරෙන ප්‍රමාණය එන්න වැඩි වෙනවා. අමනුෂ්‍ය උවදුරෙන් මිනිස්සු මැරෙන ප්‍රමාණය වැඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ මහා සාල කියන බමුණට පෙන්වනවා බ්‍රාහ්මණයෝ ওই විතරක් නෙමෙයි දෙවියන්ගේ රැකවරණය අහිමි වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදා හරිනකොට මිනිස්සු ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් අනාගතයේ අකුසල බලවත් වෙච්ච වෛරයෙන් කේන්තියෙන් ජීවත් වෙන මිනිස්සු වැඩි. මොකද අපි මේ අන්තක් කල්පය අවසන් වෙන්නේ සත්ත අන්තක් කල්ප විනාශයක්. අවියාවිද වලින් මේ එකිනෙකා මරාගෙන ලේ විලක් වෙලා අවසන් වෙන අනාගතයකට අපි මේ යන්නේ. එතකොට මේ විනාශය තුළ මිනිස්සු ද්වේෂයෙන් කේන්තියෙන් වෛරයෙන් ඉන්න මිනිස්සු ආගම් අනුව බෙදෙනවා. එකම ආගම දෙකට බෙදිලා මරා ගන්නවා ආයුධ හදාගෙන. අද පේනවා ලෝකේ එකම ආගමික කණ්ඩායම් එකම දෙවියන් වහන්සේ විශ්වාස කරන්නේ. හැබැයි එක එක විදිහ මතවාද අනුව බෙදිලා ආයුධ අරගෙන තමන්ගේම අය දෙපැත්ත බෙදිලා මරා ගන්න. ඊළඟට එක එක ගම් අනුව බෙදෙනවා. නගර අනුව බෙදෙනවා. එක එක මතවාද අනුව බෙදෙනවා. පක්ෂ අනුව බෙදෙන්න පුළුවන්. මේ විදිහට එකිනෙකා එක එක කණ්ඩායම් මතවාද හදාගෙන ආයුධ අරගෙන මිනිස්සු ලෝකෙම මිනිස්සු එකිනෙකා කණ්ඩායම් හැදිලා අනාගතේ මරාගෙන විශාල වශයෙන් 100,000 ගණන් මිනිස්සු විනාශ වෙන කාලයක් එනවා කියලා. දැන් ඔබ හිතන්න ලෝක යුද්ධයක් නැති රටක් අවුරුදු 30ක් තිස්සේ ඇදී තිබ්බ යුද්ධේ යන්තම් අපිට අවසන් වෙලා දැන් අවුරුදු ගණනාව. හැබැයි ඔබ ලෝකෙ දිහා බලන්න හැම රටකම වගේ කෝලහල යුද්ධ මැද පෙරදිග ගත්තොත් හැම රටක්ම වගේ
ඇවිලිච්ච යුද්ධත් එක්ක දවස ගාන එහෙන් බෝම්බ තියෙනවා මෙහෙන් බෝම්බ තියෙනවා මිනිස්සු මැරෙනවා. ඒ යුද්ධත් එක්ක තමයි මිනිස්සු නිතර කෝලහලත් එක්ක ජීවත්තේ. අනාගතයේ එන්න මේ විපත් වැඩි වෙනවා. එතකොට අපිට පේනවා අපි මේ ජීවත්වෙන මේ මිනිස් ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහිච්ච මේ යුගයේ බොහොම අකුසල් බලවත් කාලයක්. මිනිස්සුන්ගේ අධර්ම රාගයේ විෂම ලෝභයේ මිත්‍යා ධර්මයේ ගොඩාක් බලවත් වෙච්ච යුගයක්. මෙවැනි යුගයක ධර්මයේ දියුණු කරන්න අපහසුයි. අමාරුයි. හැබැයි මතක තියාගන්න විකල්පයක් නෑ. අමාරුයි කියලා වෙන විකල්පයක් නෑ. අපේ ජීවිත වැඩිපුරම බර වෙලා තියෙන්නේ සතර අපායට. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වී සංසාරික සත්වයා සතර අපායට බර වෙන්නේ මහගෙදරට ඇදිලා යනවා වගේ. වැඩිපුරම හිත තමන් ජීවත් වෙන ගෙදර තමයි හිත තියෙන. කොහේ ගියත් ගෙදර තරම් දෙයක් නෑ. ඒ වගේ සංසාරික සත්වයාගේ හිත අපායටමයි කියන ඇදෙන්නේ. පින්වතුනි, හැබැයි ඔබ බොහොම වාසනාවන්තයි. මෙවැනි යුගයක කෙලෙස් බලවත් යුගයක වුණත් ඔබ බොහොම වාසනාවන්තයි. ධර්මය ඇහෙන කාලෙක, ධර්මය ඇහෙන රටක. ඔබ බලන්න ලෝකෙ කෝටි 700කට එහා මිනිස්සු අද ජීවත්වෙන. මේ අතරින් බණපදයක් අහන්න ලැබෙන්නේ කීයෙන් කී දෙනාටද? ඉතාම සුළු පිරිසකට බණපදයක් අහන්න ලැබෙන්නේ. අඩුගානේ බුදුගුණ ටික, පින් පව් හොඳ නරක ගැන අහන්නවත් තියෙන්නේ කීයෙන් කී දෙනෙකුටද? ඒ අතර ඔබට මොන ප්‍රශ්න තිබුණත් ඔබට මේ බණහන ඔබට ආර්ථික ප්‍රශ්න ඇති ඕන තරම්. ගෙවල් දොරවල් වල ප්‍රශ්න ඇති, ගිනි ගොඩවල් වගේ ඇති, දරුවන්ගේ ප්‍රශ්න ඇති. සමහරලාට උයා පියාගත් එක කන්න විදිහක් නෑ. ගෙදර ප්‍රශ්න. එතකොට මේ සියලු ප්‍රශ්න මොනවා තිබුණත් ඔබ හිතන්න, ඇයි අපිට මෙහෙම වුණේ කියලා ජීවිතේ කඩාගෙන වැටෙනවට වඩා ඔබ හිතන්න ඔබට වටිනාම දේ ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලැබුණා. අපිට මොනවා නැති වුණත් ලෝකේ වටිනාම දේ තියෙනවා. අන්න ඒ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්තොත් ඔබ මේ ලෝකේ අනෙක් සියලු දෙනාට වැඩිය ඔබ පින්වන්ත කෙනෙක් බවට පත්වෙනවා. අන්න ඒ නිසා මොන කරදර බාධා තිබුණත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි, හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ. ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න, ධර්මයේ දියුණු කරන්න වීරිය වඩන්න කියලා. ඒ නිසා ඔබ ධර්මාවබෝධයට ලොකු උත්සාහයක් ගන්න. අද අපි චුට්ටක් විමසලා බලමු. ඔබ දන්නවා මේ කෙලෙස් ප්‍රහාණය කරගන්න, ධර්මාවබෝධය කරා යන්න, නිවන කරා යන්න බුදුරජාණන් වහන්සේ ක්‍රම කීපයක් පෙන්වනවා. මේ ඔක්කොම භාවනාවෙන්ම කරන්න පුළුවන් දේවල් විතරක් නෙමෙයි. භාවනාවත් ධර්මාවබෝධයට තියෙන එක ක්‍රමයක් තමයි. මජ්ක්‍ධිම නිකායේ සබ්බාසව කියන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගණනාව, ක්‍රම 7ක් පෙන්නනවා. සම්මා දිට්ඨියෙන් ප්‍රහාණය කළ ගත යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. සම්මා දිට්ඨිය ඇති කරගෙන ඒ පිණිස අවශ්‍ය කාරණා 4ක් බුදුහාඳුරු පෙන්වුවා. සද්ධර්ම ශ්‍රවණයත්, යෝනිසෝ මනසිකාරයත්. බාහිරින් කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය ලැබෙන්නේ. පිරිසිදු ධර්මය බුදුරජාණන් වහන්සේ වදාළ බුද්ධ වචනේ අහන්න ලැබෙනවා. තමන් තුළ ඇති කරගන්නවා ධර්මයට අනුකූලව නුවණින් විමසමින් තමා තුළින් විමසා බැලීමේ දක්ෂතාවය. ඒකට අපි ධර්මය කියන්නේ යෝනිසෝ මනසිකාරය. අන්නේ යෝනිසෝ මනසිකාරයේ තුළ කෙනෙකුට ධම්මානුධම්ම ප්‍රතිපදාවේ දෙනවා නම් ධර්මාවබෝධය කරා සෝවාන් ඵලයට පත්වෙන්න පුළුවන්. මේවට ධර්මය කියන්නේ සෝතාපට්ටි අංග. යම්කිසි කෙනෙක් සම්මා දිට්ඨියේ සත්‍ය ඥානය ඇති කරගෙන චතුරාර්ය සත්‍ය, සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් තමයි ත්‍රිපරිවට්ටම් ද්වාදසාකාරං ආකාරයට අවබෝධය කරා යන්නේ. ඒ අතර සත්‍ය ඥානය ඇති කරගත්ත කෙනා අන්න අවබෝධයෙන්, දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් ප්‍රහාණය කරගන්න. එයාට ටිකක් ප්‍රහාණය වෙනවා. හැබැයි ඒ ටික කියන්නේ ඒක තමයි විශාලම ජයග්‍රහණය. බුදුරජාණන් වහන්සේ දවසක් සෝවාන් ඵලයට පත්වෙච්ච ස්වාමීන් වහන්සේලා පිරිසකට පුංචි ගල් කැට 7ක් ශ්‍රී හස්තයට අරගෙන භික්ෂූන් වහන්සේලාට පෙන්වුවා, මහණෙනි, තථාගතයන් වහන්සේගේ මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7 නුඹලා දකින්නවද? එහෙමයි ස්වාමීනි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ පොළොවේ තියෙන වැලි කැට, ගල් කැට, පස් කැට අතර වෙනසත් මේ ශ්‍රී හස්තේ මත තියෙන පුංචි ගල් කැට 7ක් ගැන ඔබට මොකද හිතෙන්නේ?
භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මහා පොළොවේ අතිවිශාලයි කිව හිතන්න බෑ. 100න් පංගුවද 1000න් පංගුවද ලක්ෂයෙන් පංගුවද ඉලක්කමකින් කියන්න බැරි තරම් මහා පොළොවේ වැලි කැට ගල් කැට පස් කැට තියෙනවා. හැබැයි තථාගතයන් වහන්සේගේ ශ්‍රී හස්තයේ මත තියෙන පුංචි ගල් කැට 7ක් විතරයි. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ගෙවපු දුක ගෙවාගෙන ආපු දුක් ටික මහා පොළොවේ තියෙන වැලි කැට ගල් කැට පස් කැට තරම් කියලා හිතන්න කියව. සෝවාන් වෙච්ච කෙනෙකුට අනාගතයේ විඳින්න ඉතුරු වෙන දුක් ටික මේ පුංචි ශ්‍රී හස්තයේ මත තියෙන ගල් කැට 7 තරම්. ඒකට හේතුව සෝවාන් වෙච්ච කෙනෙක් අනාගතයේ උපරිම ඉපදුනොත් ආත්ම 7යි. නතේ බවන් අට්ඨමං ආදී යති 8 වෙනි භවයක නම් උපදින්නේ නැහැ කියන. හැබැයි හැම සෝවාන් වෙච්ච හැමෝම ආත්ම 7ක් උපදිනවා කියන එක නෙමෙයි ඒකේ අර්ථය. මොකද සෝවාන් වෙච්ච ශ්‍රාවකයෝ ඒක බීජ එක ජීවිතේම ධර්මාවබෝධය ලබන අය ඉන්න. කෝලං කෝල සත්තක් අත්තු පරම ඔය විදියට ඒ අයගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය මත කොටස් 3කට බෙදෙනවා. හැබැයි උපරිම සෝවාන් වෙච්ච කෙනෙක් මේ සසරේ උත්සාහ නොකර හිටියත් ආත්ම 7යි කියන. 8 වෙනි භවයක නම් උපදින්නෙම නෑ කියන. එතකොට අපිට පේනවා සෝවාන් වෙච්ච කෙනෙක් තව ආත්ම 7ක් ඉපදුනොත් එයාට ඒ ඉපදීමත් දුකක්. ඒ ඉපදීම තුළ ජරා ව්‍යාධි මරණ තියෙනවා. අන්නේ නිසා ඒ පුංචි ගල් කැට 7 තරම් කියලා හිතන්න කිව්වා අනාගතේ ඉතුරු වෙච්ච දුක් ටික. හැබැයි සසරේ ගෙවල අවසන් කරපු දුක මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ කිව්ව. ඔබ හිතන්න ඔබ ගැන. ඔය උපමාවම ඔබට ගලපන්. ඔබ සෝවාන් ඵලයට තියා අඩුම ගානේ ධර්මාවබෝධයේ අහලකටවත් ඇවිල්ලා නැත්නම් ඔබ සසරේ ගෙවාගෙන ආපු දුකත් මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට තරම්මයි ඔබට අනාගතයේ ගෙවන්න තියෙන දුකත් මේ මහා පොළොවේ තියෙන ගල් කැට වැලි කැට පස් කැට වගේ. අපිට පේන තෙක් මානෙක කවදා ගැලවෙයිද කියලා හිතාගන්න බෑ ධර්මාවබෝධයේ ලබන මාර්ගයටවත් පැමිණිච්ච නැති කෙනෙක්. ඒ නිසා පින්වතුනි වීරිය වඩන්. බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෙනෙකුට සම්මා දිට්ඨියෙන් දර්ශනේ චතුරාර්ය සත්‍ය ගැන සත්‍ය ඥානය ඇතිකර ගැනීමෙන් ප්‍රහාණය කරන ආශ්‍රව ටිකක් තියෙන. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන ත්‍රිවිධ සංයෝජනයම්ම සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනාට ප්‍රහාණය වෙලා යනවා. දැන් එතනින් සියල්ල හරියන්නේ සමහරෙකුට හිතෙන්න පුළුවන් දැන් ඔක්කොම හරිනේ කියලා. තව ක්‍රම ගොඩක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙන. සබ්බාසව සූත්‍රය පෙන්නනවා ඉන්ද්‍රිය සංවරයෙන්. ඒ කියන්නේ ඇස අසංවර වුණොත් ගොඩාක් කෙලෙස් උපදින්නේ මේ ආයතනවලින්. කෙලෙස් සහිත රූප ඔස්සේ ඇස දුවනවා. ඇස හොයන්නෙම පංච කාමයන්. කාම ලෝකේ ඉන්න කෙනාගේ ඇස කාමයන් ඔස්සේම දුවනවා. කන හොයන්නෙම කෙලෙස් සහිත කාමයන්ටම ඇදිලා යන ශබ්ද ප්‍රියමනාප ශබ්ද ඔස්සේ කන දුවනවා. ශබ්දයක් ප්‍රියමනාප හඬක් ආස කරන හඬක් ඇහිච්ච ගමන් ඒක නිමිත්තක් හරි නිමිත්තක කොටසක් හරි ඒක හිතේ මතක තියාගන්න. නාසය හැම වෙලේම හොයන්නේ ප්‍රියමනාප සුවඳ. තමන් ආස කරන සුවඳ ඒකට තමයි කැමති. දිව හැම වෙලේම හොයන්නේ රසය. ප්‍රියමනාප රසය කෑම හොය හොය සමහරු මුළු ජීවිතේම හම්බ කරන්නෙම කන්නමයි සමහරු. කෑමෙන් තොර ලෝකයක් නෑ සමහරුන්ට. හැම වෙලේම කෑම හොය හොයා ගිහිල්ලා සමහරු ලංකාවේ කෑම මදි. ඊට පස්සේ රටවල් ගානේ කෑම හොය හොයා යනවා. නිවාඩු දාගෙන සමහරු කන්නම එක කෑම ප්ලේට් එකට රුපියල් 10-15 වියදම් කරන මිනිස්සු ඉන්න. එතකොට අපිට පේනවා සමහරුන්ගේ ජීවිතවල මේ කෑමේ ප්‍රතිඵලය සමහර අය අවුරුදු 20-25 වෙනකොට හැදෙන්න තියෙන ලෙඩ ඔක්කොම කෑමෙන් හදාගෙන ඉවරයි. දිව පරිස්සමක් නැති නිසා සමහර අයට අවුරුදු 15-20-25 යනකොට එක්කෝ සීනි, එක්කෝ කොලෙස්ටරෝල්, එක්කෝ ප්‍රෙෂර් බේත් අහුරක් අතේ තියාගෙන සමහරු කෑම ටික කන්නේ. ඊළඟට කෑම දිහා බලබලා විඳවනවා. අනේ මගේ කරුමේ, අනේ මගේ කරුමේ කියලා කෑම දිහා බලබලා විඳවනවා. එතකොට මේ දිව පරිස්සමක් නැතිකම රසය හොය හොයා දිව දුවනවා. කයත් එහෙමයි පහස හොයනවා. මෙන්න මේ ඉන්ද්‍රයන් සංවර කරගත්තොත් බොහෝ අකුසල් වලින් වළකින්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ නිසා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කළ හැකි ආශ්‍රව ගොඩාක් තියෙන. කෙනෙක් ඇස සංවර කරගත්තොත් කන සංවර කරගන්න, නාසය දිවකය මේ ඉන්ද්‍රියන් සංවර කරගන්න, මේ පංච ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනා කෙලෙස් සහිත අරමුණු නිමිති සටහන් හිතේ තියාගන්නේ. සාමාන්‍යයෙන් ඔබේ හිතේ ස්වභාවය ඔබ අවංකව හිතන් කෙලෙස් සහිත රූපයක් දැක්කොත් ඒ දැකපු රූපේ මතක තියාගන්න. එක්කෝ ඒක කොටසක් හරි මතක තියාගන්න. ඊට පස්සේ ඒක තනියෙන් ඉන්නකොට සිහි කරන මතක් කර කර කෙලෙස් උපද්දව ගන්න. ඒක රාගේ පැත්තෙන් වෙන්න පුළුවන්, ද්වේෂය තුලින් වෙන්න පුළුවන්. ද්වේෂයෙන් අපි හිතමු කවුරු හරි ඔබේ ඉස්සරහට ඇවිල්ලා ඔබට බැන්න. දැන් ඔබේ තරහකාරයාගේ රූපය, ඔහුගේ ඉරියව්, ඔහු බැනපු හැටි, ඒවා ඔක්කොම දැන් එක්ක සම්පූර්ණයෙන් මතකයි, එක්ක ඔබට කියපු සැර වචන ටික මතක තියාගන්න. කොටස් වශයෙන් මතකයි. දැන් ඒක හැම වෙලේම හිතනවා මෝ මට මෙහෙම කිව්වා, මට මෙහෙම කිව්වා, වටිනවද මට මෙහෙම කියන්න. දැන් ඒක හිතන්න නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂය වර්ධනය වෙන. අන්න ඉන්ද්‍රියන් ඔස්සේ ඇතිවන කෙලෙස් ඇතිවන අරමුණු සටහන් නිමිති මතක තියාගෙන ඒවා සිහි කරන්න අකුසල් උපදිනවා, අකුසල් බලවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඉන්ද්‍රිය සංවර කරන්න. ඔබ අහලා ඇති බාහිය දාරුචීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෙටි පුංචි බණ ටික හකුලවල නිවන් මඟ කෙටියෙන් දේශනා කරේ. බාහිය දිත්තේ දිට්ට මත්තම් භවිස්සති. යමක් දැක්කොත් දැක්කා විතරයි කියලා එතනින්ම අතහරින්න. ඒ දකින කෙලෙස් සහිත රූපවල නිමිති සටහන් හිතට ගන්න එපා. එතනම විදර්ශනා කළ එක අතහරින්. සුතේ සුතමත්තම් භවිස්සති. යමක් ඇහුනොත් ඇහුන විතරයි කියලා එතනින් අතහරින්. ඒක නිමිති සටහන් හිත හිතා ඒවා මතක තියාගෙන කෙලෙස් උපද්දවන්න එපා. මුතේ මුතමත්තම් භවිස්සති. යමක් දැනුනොත් නාසයට ගඳ සුවඳ දැනෙනවා, දිවට රස දැනෙනවා, කයට පහස දැනෙනවා. ඒ දැනෙන දේ දැනීම මාත්‍රෙම අවසන් කරන්න. එහි නිමිති සටහන් මතක තියාගෙන කෙලෙස් උපද්දවන්න එපා කියෝ. විඤ්ඤාණේ විඤ්ඤාණමත්තම් භවිස්සති. යමක් හිතුනොත් ඒක සිතුවිල්ලක් කියලා එතනින් අතහරින්න. ඒ සිතුවිල්ලේ නිමිති සටහන් හිතේ තියාගෙන කෙලෙස් උපදින විදිහට ඒ ඔස්සේ යන්න එපා. බාහිය ඔබ මේ විදිහට ඉන්ද්‍රිය සංවර කරගත්තොත් ඔබේ හිත එතන පිහිටන්නේ වෙන තැනකත් නෑ. ඒ අතරත් නෑ ඔබ පිරිනිවන් පානවා කියලා නිවන් මඟ හකුලවල බුදුරජාණන් වහන්සේ බාහිය දාරුචීරියට දහම් දෙසුවේ විදියට. එහෙමනම් පින්වතුනි, ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් ආශ්‍රව ගොඩාක් තියෙනවා. කෙලෙස් ප්‍රහාණය කරන්න තියෙන තවත් මාර්ගයක් තමයි ඔබේ ඉන්ද්‍රියන් සංවර කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍ර පෙන්වා ප්‍රත්‍යවේක්ෂාවෙන් නුවණින් සලකා පරිහරණය කිරීමෙන් ගොඩාක් කෙලෙස් වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. එතනදී භික්ෂුවකට නම් මූලිකම අවශ්‍යතා 4ක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ තමයි චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලම්පස. ඒ වගේම තමයි ගිහි කෙනෙකුට. ගිහි කෙනෙකුට දැන් භික්ෂුවකට චීවර, ගිහි කෙනෙකුට ඇඳුම් පැළඳුම්. භික්ෂුවකට නම් පිණ්ඩපාත ගිහින් ලැබෙන දාන ටික, ගිහි කෙනෙකුටත් කෑම බීම ටික මූලික අවශ්‍යතා. භික්ෂුවකට කුටියක්, සේනාසනයක්, ගිහි කෙනෙකුට නිවසක්, තමන්ට වැටිලා ඉන්න ගෙයක් දොර. භික්ෂුවකට නම් ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් හේත්, ඒවා තමයි ගිලම්පස කියන්නේ. ගිහියෙකුටත් ලෙඩක් දුකක් හැදුනහම බෙහෙත් හේත්. ඔන්න ඕකට ඔබ හොඳට බලන්න ජීවිතේ කෙනෙක් මුළු ජීවිත කාලෙම මහන්සි වෙන්නේ ජීවත් වෙන්නයි මේ මැරෙන්නේ කිය කොච්චර මිනිස්සු ජීවිත කාලෙම රස්සා කර මහන්සින ඔය මූලික අවශ්‍යතා ටිකට නෙමෙයිද කියලා හිතන්න. කෑම බීමට, ගෙයක් දොරක් හදාගන්න, ඇඳුම් පැළඳුම් වලට, ලෙඩක් දුකක් වුණාම බේත් හේත් ටිකක් ගන්න. ඕක තමයි මූලික අවශ්‍යතා ටික. ඒ අවශ්‍යතා එන්න පුළුල් කරගන්න. නුවණින් සලකා පරිහරණය නොකිරීම තුළ තමන්ට කන බොන කෑම බීමේ පාලනයක් නැති වෙනවා. හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්වුවා භික්ෂුවකට නුවණින් සලකලා ඒකට ප්‍රත්‍යවේක්ෂාවක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ගිහි අයත් දන්නෝ, ගිහි අය ඔය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ සීල් ගත්ත දවසට විතරයි. සීල් ගත්ත දවසට කෑම පිඟාන අතේ තියාගෙන අන්න කියවනවා. මම මේ ආහාරය ගන්නේ ශරීරය ලස්සන කරගන්න නෙමෙයි, නැටුම් ගැයුම් වලට නෙමෙයි, මේ කය හදාගන්න නෙමෙයි, මේක පිළිකුලයි, මේක කනකොට මෙහෙමයි, මේක වමනයක් වගේ ඔහොම හිතලා සමහරු
බොහෝම ලස්සනට ඕක වාක්‍ය වලින් ලස්සනට කියලා කෑම ටික කන්නේ සීල් ගත්ත දවසට විතරයි සමහර. අනිත් දවස්වලට එක මතක් කවදාවත් කන බොනකොට අපිට මතක් වෙන්නේ ප්‍රතිවේක්ෂා. බුදුරජාණන් වහන්සේ වදාලා නුවණින් සලකලා පරිහරණය කරන්න කීවේ. කෑම බීම ගන්නකොට ඒක නුවණින් සලකලා බලන්න. මේ ජීවත් වෙන්න කනවා මිසක් කන්න ජීවත් වෙන්න එපා. මම මේ ආහාර ගන්නේ ලස්සන වෙන්නවත්, ඇඟ හදා ගන්නවත්, හැඩ වැඩ වෙන්නවත් වෙන කිසිම දෙයකට නෙවෙයි. පැරණි කුසගිනි වේදනා නිවා ගන්න. අලුතෙන් කුසගිනි වේදනා නූපදව ගන්න. අන්න ඒකයි මේ ආහාරයේ එකම අර්ථය. මේ ආහාරයේ කොච්චර ලස්සනට මොන විදිහට වියදම් කළ හැදුවත් මේ ආහාරයේ අර්ථය මේකයි. මේක අනලා කටට ගියාට පස්සේ වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය කියලා. ඇත්තටම ආහාරයේ අර්ථය විමසනවා නම් බොහෝ කෙලෙස් එතනින්ම සංසිඳව ගන්න පුළුවන්. කෑම බීම නිසා නොමග යන්නේ. ඊළඟට ඇඳුමක් පැළඳුමක්. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා සිවුරක් පරිහරණය කරනකොට හිතන්න මේ ඇඳුම අඳින්නේ සීතලෙන් ආරක්ෂාවෙන්. උණුසුමෙන් සීතත්ස පටිඝහතාය, උන්හස්ස පටිඝහතාය, මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන්න. යාවදේව හිරිකෝපීන පටිච්චාදනත්තම්, මේ ලැජ්ජා ඇතිවන තැන් වසාගන්න. ශරීරයේ තියෙන අපි ඇඳුමක් අඳින්නේ ඒකට විලි වසාගන්න. ඊළඟට මැසි මදුරු පීඩාවන්ගෙන් ආරක්ෂාවෙන්, සීතලට උණුසුමෙන් ආරක්ෂාවෙන්. සීතලට අඳින ඇඳුම් තියෙනවා, රස්නෙට අඳින ඒවා තියෙන. එතකොට මේ ඇඳුමක් අඳින්නේ ඇයි කියලා අර්ථය තේරුම් ගත්තේ නැති වුණාම සමහරුන්ට අඳින ඇඳුම ගැන ඒකම කෙලෙස් උපදින්න විශාල අනතුරකට, සමහර මිනීමැරුම් වලට බලන්න. ඔබ ඇඳුමක් නිසා කොච්චර කාන්තාව පීඩාවන්ට පත් වෙලා, ඔය නොයේ කාන්තාවන්ට අපචාර, ඔය චෝදනා බොහෝ දේවල්ලට හේතුව අඳින ඇඳුම්. ඒවත් ගොඩක් බලපානු. සමාජ විෂම සමාජයක, විකෘති සත්තු වගේ කෙලෙස් සහිත මිනිස්සු ඉන්න සමාජයක ඔබ ඇඳුමක් තෝරනකොට බුද්ධිමත්වෙන්. ඒ බුද්ධිය නැතිවුණාට පස්සේ ඔබම ගොදුරකට ඔබම අඳින ඇඳුම ඔබම හේතුවක් කරගන්න පුළුව. ඒ නිසා නුවණින් සලකලා තමන් ඇඳුමක් අඳිනකොට ඒක ප්‍රත්‍යවේක්ෂා. ඇයි මං ඇඳුමක් අඳින්නේ, මොකක්ද මේකේ අර්ථය? ඒක හිතලා ඇඳුමක් අඳිනකොට විමසුවොත් බොහෝ කෙලෙස් එතනම නවත්ත ගන්න පුළුවන්. ඊළඟට ගෙයක් දොරක් බලන්න. සමහර පුද්ගලයෝ බුදුරජාණන් වහන්සේ වදාළ මහන් භික්ෂුන් වහන්සේලාට නම් කුටියක ඉන්නකොට හිතන්න මම මේ කුටිය ඇත්තටම පරිහරණය කරන්නේ ඇයි? සීතලෙන් ආරක්ෂාවෙන්, උණුසුමෙන්, මැසි මදුරු පීඩාවන්ගෙන්, සතුන් සර්පයන්ගෙන් ආරක්ෂා වෙලා සුවසේ මට ගුණධර්ම පුරාගන්න මේ කුටිය මට ධර්මාවබෝධය පිණිස මේ අවශ්‍ය වෙන පරිසරයක් තමන්ට අවශ්‍ය මොකටද කුටිය පරිහරණය කරන්නේ ඇයි? ඔබ ගෙයක් හදාගත්ත කෙනෙක් ඔබ හිතනවනං ඇයි මන් නිවසක් මට මොකටද ගයක්? ඒ දේ ඔබ හරියට නිවසක ප්‍රයෝජනය ඔබට ජීවත්වෙන්නයි මේ ගෙයක් අවශ්‍ය කියලා ඔබ හිතනවනම් කවදාවත් ඔබ දහතේ ණය වෙලා දුක්විඳ විඳ අමාරු වැටෙන්නේ. සමහරුන්ට ඉන්න හොඳ ගෙයක් දොරක් තියෙනවා, ඉඩමක් තියෙනවා, නිදහසේ වැටිලා ඉන්න, ණයක් නැතුව වැටිලා ඉන්න පැලක් තියෙනවා. හැබැයි ඒකෙන් සංසිඳෙන්නේ නෑ. නුවණින් සලකලා නෙමේ තමන් පරිහරණය කරන්න. ඊළඟට දකින ආස හිතෙනවා එහා ගෙදර කොහොමද, තමන්ගේ ආදායමේ හැටියටන මේ වියද තියෙන පොළොව. සමහරු හොඳට ටයිල් අල්ලලා ලක්ෂ ගානක් වියදම් කළ හදපු පොළොව කොහේ හරි ගියාම දකිනවා දැන් ඕක නෙමේ මෙන්න මේවා යල්ලන්. තියෙන පොළොව කඩලා ඊට පස්සේ තව ලක්ෂ ගානක් වියදම් කළ සමහර වෙලාවට ඊට පස්සේ ගෙනල්ලා ලී පතුරු අල්ලනවා. කොහෙන් හරි ගෙනල්ලා කුඹුක් ගස් හරි කපලා ගෙනල්ලා දැන් ලී අල්ලනවා. ඊට පස්සේ තව ටික කාලෙකින් ඕකේ ලෙස්සලා කවුරු හරි ගෙදර එක්කෙනෙක් දෙන්නෙක් වැටලා අතප්පයක් කැඩුනාට පස්සේ කවුරු හරි කියනවා ඕක දාන්න එපා, ඕක ලෙස්සනවා, ඕක හරියන්නේ නැහැ. කාලයක් යනකොට දැන් අලුතෙන් එන්නේ මෙන්න මේක කියනවා. ඊට පස්සේ අර පොළොවම කඩලා ඊට පස්සේ තව එකක් අල්ලනවා. ඊළඟට තියෙන ජනේල් දොරවල් ටික ගලවලා අලුත් විදිහට ආයි දැන් ජනේල් දොරවල් දානවා. ඊට පස්සේ හිතුනහම මේක තව කෑල්ල නිකන් ඉන්නකොට හිතෙනවා. මොකද නුවණින් සලකලා පරිහරණය කරන මෙන්න මේ කෑල්ල කඩලා ඉස්සරහට කෑල්ලක් ගත්තොත් හොඳයි වගේ. ඒක මේ Tamanට අවශ්‍යම දෙයක් නෙමෙයි. Tamanට නිකන් හිතෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. අපි නුවණින් සලකලා පරිහරණය කිරීමක් නැති වෙනකොට Tamanගේ ආදායමේ හැටියට වියදම පරිහරණය කරගන්න බැරි. ඒකට ධර්මයේ කියන්නේ සමජීවි කතා. ආදායමට ගැලපෙන වියදමකට ජීවත් වෙන්න පුරුදු වෙන්න කියලා.
අන්නේ දේ නැති වුණාට පස්සේ සමහරු දහතී ණය වෙලා ණය දැන් අර ලස්සනට හදාගත්ත ගේ නින්ද යන්නේ. රෑ තිස්සේ මතක් කෙනේ ණය ගෙවාගන්නේ කොහොමද කියලා ගිනි ගොඩක දැන් ඉන්නේ. ණයකාරයෝ එනවා. බැංකුව වලින් ලියුම් එවනවා. ගේ සින්න කරගන්නවා කියලා ලියුම් එනකොට දැන් Tamanට වෙනදා අර පැලේ වැටලා හොඳට නිින්ද ගියා. දැන් සමහරලාට තමන්ට නිින්දක් නැහැ. බලන්න ඔය වගේ තමන්ට තමන්ගේ නුවණින් සලකලා මේ අවශ්‍යතාවයන් පරිහරණය කරගන්න බැරි වුණාට පස්සේ කොච්චරනම් අමාරු වැටෙනවද? බේත් හේත් ටිකත් එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වුවා කෙනෙක් නුවණින් සලකලා පරිහරණය කරනවා නම් බොහෝ කෙලෙස් වළක්ව ගන්න පුළුවන්. දැන් මේ කියන දේවල් කොච්චර ප්‍රායෝගිකද කියලා ඔබම බලන්න. ඔය කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රම ගොඩක් බුදුහාඳුර මේ පෙන්වන්නේ සබ්බාසව සූත්‍රය. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඉවසීමෙන් අදිවාසනා පහතබ්බ. ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න පුළුවන් කෙලෙස් ගොඩක් තියෙන. බලන්න සමහරුන්ට ඉවසීමක් නැතිකම නිසා මොනතරම් විනාශ කරක පස්සේ හිතෙනවා අයියෝ මං තව චුට්ටක් ඉවසුවනම්. ඒ වෙලාවේ මට ඉවසන්න පුළුවන් වුණා නම් මේ විපත වෙන්නේ නැහැ. මං කලබල වුණා. මං ඒ වෙලාවේ ගොඩක් ගත්ත තීරණ වැරදි. පස්සේ කොච්චර පසුතැවෙනවද බලන්න මිනිස්සු. ඒ නිසා ඉවසීම බුදුරජාණන් වහන්සේ පෙන්නන කන්ති පරමන් තපෝතිතික්කා ඉවසීමම උතුම්ම තපසක් කියන. ඉවසීම මත බොහෝ ගුණධර්ම පුරුදු කරගන්න පුළුවන්. ඉවසීමක් නැති හදිස්සියේ කිපෙන ෂණික කෝපය ඇතිවෙන ෂණික තීරණ ගන්න ඇවිස්සිච්ච මනසක් තියෙන කෙනා විශාල විපතකට තමන් ගොදුරක්ව හැම වෙලේම ඉන්න අසහනේ හැම වෙලේම ඉන්න පීඩනයකි හැම වෙලාවෙම මානසික විදෝමින් ජීවත්වෙන්. අන්නේ නිසා ඔබ ඉවසීම පුරුදු කරන්න. ඒ ඉවසීම කියනෙක ඔබ හොඳට පුරුදු කරගත්තොත් බොහෝ කෙලෙස් වලින් ඔබට ආරක්ෂා වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන ක්‍රමයක් පෙන්නනවා කෙලෙස් ගොඩාක් මගහැර ගන්න පුළුවන් ක්‍රමයක්. ඒ තමයි දුරු කිරීමෙන් මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙන. මේවා ගොඩක් ප්‍රායෝගිකයි. මගහැරීමේ දැන් බලන්න මහා මංගල සූත්‍රයේ මේ ලෝකයේ මංගල කියලා යහපත් කියලා යමක් තියෙනවන ඒ සියල්ල බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රය පෙන්වුවා. මහා මංගල සූත්‍රය පටන් ගන්නකොට මේ ලෝකේ යහපත කැමති නම් කරන්න තියෙන පළවෙනිම දේ තමයි සත්පුරුෂයන් ආශ්‍රය කරන්න පෙර පළවෙනියට බුදුහාඳුර පෙන්වුවේ අසේවනාච බාලාන. ඊට පස්සේ තමයි පණ්ඩිතානංච සේවන පණ්ඩිතයන් ඇසුරු කරන්න තිය. අසත්පුරුෂයන් බාලයන් ඇසුරු කිරීම තුළ කවදාවත් පණ්ඩිතයන් යහපත් හැසිරීමක හැසිරෙන්න අසත්පුරුෂ ඉඩ දෙන්නේ. කොච්චර ගුණ යහපත් දැන් සමහරු කියන අපි දන්නවා ගානට ඇසුරු කරන්න අපි ඒ අයත් ඇසුරු කරනවා මේ අයත් ඇසුරු කරනවා අපි දන්නවා ගානට ඉන්න. හැබැයි ඔබ මතක තියාගන්න ඔබ අමාරුයි වැටෙනකං ඔබවත් දන්නේ. අසත්පුරුෂයාගේ ස්වභාවය කොහොම හරි තමන්ගේ වලට ඇදලා දාගන්නවාමයි. කොහොම හරි උපක්‍රම යොදනවා. ඒ නිසා ගුණධර්ම වඩාගෙන තමන්ගේ යහපත කැමති නිවනට යන්න කැමති කෙනා පළවෙනිම දේ තමයි පාපමිත්‍රයන්ගෙන් වලකිනවා. අසත්පුරුෂයන්ගෙන් මගහැරීමෙන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අසේවනාච බාලන් බාලයන් ඇසුරු කිරීමෙන් වලකින්. ඒ වැලකිලා පණ්ඩිතයන් සත්පුරුෂයන් ගුණධර්ම ඇති අය ධර්මය හැසිරෙන සිල්වත් ගුණධර්ම වඩන එවැනි අය ඇසුරු කරන්න. ඊළඟට මේක පෙන්නන්නේ දුරු කිරීම මගහැරීම අසත්පුරුෂයන්ව මගහැරලා ජීවත්වෙන්න කිය. ඊළඟට සමහර වෙලාවට මේක මිනිස්සු ගැන විතරක් නෙමේ තියෙන්. බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සන්ට පෙන්නනවා පාරක යනකොට අපි හිතමු පාරෙ ගහලා තියෙන් දැන් ඔයි පාරවල්වල ගහලා තියෙන්නේ අනතුරු සහිත මාර්ගයකි ප්‍රවේශමෙන් යන්න කියලා තියෙන. නෑ අපිට එහෙම අනතුරක් වෙන්නේ අපි මෛත්‍රී වඩනවා කියලා ගියොත් එහෙම තමන් අමාතැන් කොයි අරි පාරක ගහලා තියෙන මේක බිම් බෝම්බ තියෙනවා. ඉස්සර එහෙම තිබුණන්නේ දැන් ලංකාවේ වුණත් බොහෝ ප්‍රදේශවල ඉස්සර තිබුණා දැන් නම් ඒවා ඉවත් කරලා තියෙනවා මේ ප්‍රදේශවලට ඇතුල් වෙන්න එපා බිම් බෝම්බ ඇත. දැන් අන්න කෙනෙක් හිතුවොත් නෑ අපි භාවනා කරන අපිට ඕවා පෑගෙන්නේ පෑගුණත් පුපුරන්නේ නෑ කියලා හිතනවා. එයා යනවා එයා ගිහිල්ලා තමන් අමාරුවේ වැටුනොත් ඒකේ වැරද්ද වෙන කාගේවත් නෙමෙයි. ඒක තමන්ගේ මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයක් ඒක. අනතුරු සහිත මාර්ග මගහරින්න කියන. අනතුරු සහිත පුද්ගලයෝ අනතුරු සහිත සත්තු දැන් කවුරු හරි කියන ඔය තනි අලියා යන්න එපා ඔය අලියා ගහන්න පුළුවන්.
කෙනෙක් කියනවා නෑ මම දන්නවා අලියා ගානට අපි යනකොට අලියා යනවා. අලියට ගිහිල්ලා මෛත්‍රී කරන්න විතරයි තියෙන්නේ. ඔබ දකින්න ඇති පසුගිය කාලේ අලියට මන්ත්‍ර කියන්න ගිහිල්ලා අලියගෙන් පාර කාපු එක සිදුවීමක වීඩියෝවක් පහුගිය දවස්වල අන්තර්ජාලය ඊළඟ රූපවාහිනී මාධ්‍යවල පෙන්නු. එතකොට කෙනෙක් හිතුවක්කාර විදියට යනවා නෑ අපිට අලියා ගහන්නේ මම දන්නවනේ අලියා ගැන කියලා යනවා. ගිහිල්ලා පාර කෑවොත් ඒක කාගේවත් වැරද්දක් නෙමෙයි. තමන් අමාරුයි වැටුනේ තමන්ට මග හරින්න පුළුවන් අනතුරක මග නොහැරීම නිසා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මග හැරීමෙන් ප්‍රහාණය කරගත යුතු බොහෝ ආශ්‍රව තියෙනවා. ඒවා මග හැරලා යන අනතුරු සහිත මාර්ග මග හරින්න. අනතුරු සහිත සත්තු, අනතුරු සහිත පුද්ගලයෝ, අසත්පුරුෂයෝ, පව්කාරයෝ, අනතුරු සහිත ප්‍රදේශ තියෙනවා. සමහර තැනක් බුදුරජාණන් වහන්සේ පෙන්වන භික්ෂුන් වහන්සේලාට පෙන්වන මහණෙනි පිණ්ඩපාතේ වැඩියත් සමහර ප්‍රදේශ තියෙනවා පිණ්ඩපාතේ යන්න එපා. ඒ පැතිවල තමන්ට අනතුරු වෙන්න පුළුවන්. එවැනි ප්‍රදේශ මග හරින්න කියන. එතකොට මෙන්න මේ අවවාද පිළිගන්නවා නම් තමන්ට තේරෙනවා නම් තමන්ට මේ මෙතනින් අනතුරක් වෙන්න පුළුවන් කියලා ඒවා මග හැරලා ජීවත් වෙන්න බොහෝ කෙලෙස් වලින් වළකින්න පුළුවන්. ඒ කෙලෙස් ඇති වෙන එකම වළක්වලා සැනසille ගුණධර්ම ටික වඩා ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන වීරියෙන් ප්‍රහාණය කරගත යුතු තවත් කොටසක් තියෙනවා. ඒවා වීරියෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. කාම විතරක, ව්‍යාපාද, විහිංසා හිතට එනවා කෙලෙස් සහිත සිතුවිලි. ඒවා වීරියෙන්ම යටපත් කරගන්න. ව්‍යාපාද තරහව කේන්ති එනවා. ඒවා වීරියෙන්ම අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. විහිංසා කෙනෙකුට වනසන්න නැති කරන්න පලිගන්න හිතෙන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන සතර සම්‍යක්ප්‍රධාන වීරිය ගැන බහල ඇති. උපන්නා වූ අකුසල් ප්‍රහාණය කරන්න වීරිය ගන්න. නෝපන් අකුසල් නූපදවන්න වීරිය ගන්න. උපන් කුසල් මෛත්‍රිය, කරුණාව, මුදිතාව, යහපත් කුසල සිතුවිලි ඒවා බලවත් කරන. නෝපන් කුසල් උපදවන එක වීරියෙන් කරන්න තියෙන දෙයක්. ඒ වීරිය ඇති කරගත්ත කෙනෙකුට බොහෝ කෙලෙස් වලින් වළකින්න පුළුවන්. ඒකත් කෙලෙස් ප්‍රහාණය කරන ක්‍රමය. හත්වෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වේ භාවනාය පහත. භාවනාවෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කොටසක් තියෙනවා. එතකොට බලන්න මේ කෙලෙස් ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ ක්‍රම ගොඩාක් පෙන්වනවා. මේ සබ්බාසව සූත්‍රෙම ක්‍රම 7ක් පෙන්න. මේ ඔක්කොම බොහොම ප්‍රායෝගිකයි. ඒ ප්‍රායෝගිකව ඔබ ගලපලා බලන්න. ඔබට ප්‍රශ්න ඇති වුණා නම් ඔබ දැනට විඳවනවා නම් ඔබට මෙන්න මේ කරුණු ගලපලා බලන්න. ඇත්තටම මෙන්න මේ තුල ඔබට ගැලවෙන්න බේරෙන්න පුළුවන් තැන්වල ඔබම අනතුරේ වැටිච්ච තැන් ඇති. ඒ නිසා පින්වතුනි ධර්මයේ තුල ඔබ හොඳට හිතන්න කොතනද මට වැරදුනේ. හිතලා තමන්ගේ ජීවිතේ පියවරෙන් පියවර හරි ධර්මයේ පැත්තට යාගන්න. අමාරුයි තමා මේ යුගයේ කෙලෙස් බලවත්, අකුසල් බලවත්. සමාජයේ අපි ජීවත් වෙන්නේ සිල්වත්, ගුණවත්, ධර්මානුකූල ගුණධර්ම වඩන සත්පුරුෂයෝ මාර්ගඵලලාභීන් පිරිච්ච සමාජයක නෙමෙයි. එවැනි සමාජයක නම් ධර්මයේ හැසිරෙන කෙනාට අනුග්‍රහය තියෙනවා. බොහෝ වෙලාවට සත්පුරුෂයෝ ඔබ අහලා ඇති සතර සතිපට්ඨාන බුදුරජාන් වහන්සේ දේශනා කරේ කුරුරට කම්මස්සගම්ම කියන නියංගමේ. සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන අටුවාවේ විස්තර වෙනවා මේ ගම ගැන විස්තරය. ඒ දේශනාව බුදුරජාන් වහන්සේ පැවැත්වුවට පස්සේ කොච්චරේ ගමේ මිනිස්සු ධර්මයේ පුරුදු කරාද කියන්නේ. නාන තොටේ කුමල් හලේ මග තොටේ මිනිස්සු හම්බෙනවා. නාන්න ගියාම හම්බෙනවා ආකේ නාන්නාවද කියලා. එතනින් ඊළඟ වචනේ එන්නේ මොකක්ද අක්කා මේ දවස්වල කරන භාවනාව? අනේ නංගි මං ආනාපාන සතිය වඩන්නේ. අනේ සාදු සාදු කියලා. ඔයා මොකද්ද කරන්නේ? මම මේ දවස්වල ධාතු මනසිකාර භාවනාව කරනවා. දැන් නාන ගමන් සාකච්ඡාව සතර සතිපට්ඨාන ගැන කියන. කුඹල් හලේ හම්බෙනවා මිනිස්සු. ඊ අක්කේ කියලා කතා කරනවා. හැබැයි මාතෘකාව පටන් ගන්නෙම සතර සතිපට්ඨාන කියන. ඒ සතිපට්ඨානේ වටිනාකම භාවනා කවුරු හරි හම්බුනොත් අහන්නේවා භාවනා කරනවද? ප්‍රමාද වෙන්නේ පානේ අප්‍රමාදීය වීර්ය. ඒක තමයි කියන සමාජයේ හැම තැනම මිනිස්සු කතා වුනේ. අද අපිට පේනවා අද සමාජේ භාවනා කරනවා කියලා කිව්වොත් ගැරහීමක් තියෙන්නේ. මේ දැම්ම ඔයා භාවනා කරනවා ඕවා මේ වයසට ගිහින් කරනේ වනේ. ඒ වගේ සමාජි පුළුවන් තරම් ඇයි ඔයාට එපා වුණාද? කලකිරිලාද? මොකද ඔයා භාවනා කර මිනිස්සු හිතන්නේ මේ භාවනා කරන්න එක්ක කලකිරිලා. එක්ක මිනිසයාගෙන් ගුටි කාලා තමයි මේ භාවනා කරනවා ඇත්තේ. ගෙදර එපා වෙලා.
ඒ වගේ සමාජ භාවනා කරන කෙනාට පුළුවන් තරම් ගැරහිලි නින්දා හින් පාස් කිරිලි ඒවැනි සමාජයක් අසත්පුරුෂයන් බහුල සමාජයක සත්පුරුෂයකුට ජීවත්වෙනකොට ටිකක් අමාරුයි. ගුණධර්මවලින් පිරිහිච්ච සමාජයක ගුණධර්ම වඩන කෙනා එයාට ටිකක් අමාරුයි. හැබැයි ඔබ මතකතියාගන්න අමාරුවෙන් හරි ඔබ ගුණධර්ම රැකගත්තොත් ඒ ප්‍රතිඵල සියල්ල ඔබට ඔබයි බේරෙන්. ලෝකයාම අපාය ගියත් මම සිල් රැකල මං ගුණධර්ම පුරාගෙන මං ගැලවෙනවා කියල ඔබ ධර්මී දියුණු කරන්න උත්සාහයක් ගන්න ඔබට ගැලවෙන්න පුළුව. ඒ නිසා අපිට ලෝකෙ හදන්න බෑ. මේ ලෝකයා යන රටාව අපිට වෙනස් කරන්නත් බෑ. එන්න පිරිහිලා මෘග සංඥා පහළ වෙන තැනට යන ලෝකයා. මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා. මුර්ග සම් වරුසාවල් වැහැල මිනිස්සු සත්තු වගේ විකෘති වෙලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා අවසන් වෙන අනාගතයක් බුදුහාමුදුරුවෝ පෙන්නවා. ඔතනටයි අපි පරම්පරාවට මේ ලංවෙවී යන්නේ. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඔබ ධර්මයේ දියුණු කරගන්න උත්සාහයක් ගන්න පුළුවන් තරම් පින් දහම් කරගන්න. ගුණ ධර්මයක් පුරාගන්න සද්ධාව ඇති කරගන්න. සිල් රකින්න පින් කරන්න දන් දෙන්න. අන්න එතකොට ඔබට ලෝකයානෙමේ ඔබට ගැලවෙන්න පුළුවන්.